समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවනකාලෝ අයං භදංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඕබාසෝ පීති පස්සද්දී අදිමොක්කෝච පග්ගහෝ සුඛං ඥානමුපට්ඨානං උපේක්ඛාච නිකාන්තිච සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණු උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය ඉතා නිවැරදිව සකස් කරගන්නටත් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටත් අපි හැම දෙනාම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ධර්මය දේශනා කරන්නටත් ඕනේ. ඒ වගේ මේ ධර්මය මෙනෙහි කරන්නටත් ඕනේ. ආදි වශයෙන් මේ සියලු කටයුතු සිද්ධ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන්නටත් ඕනේ. මේ සියලු කාරණාවන් සිද්ධ කරන්නට අපි හැමෝම ඒකරාශී වෙලා සාකච්ඡාමය වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කුමක්ද කියලා ප්‍රායෝගිකව අත්විඳිමින් තමයි කටයුතු සම්පාදනය කරගන්නට ඕනේ. ඉතින් ඒ සඳහා නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් අරගෙන යන්නට ඕනේ. කොහොම වුණත් අවසානයේදී අපි කවුරුත් අපේ තත්ත්වය පිරික්සලා බලන්න ඕනේ. ධර්මය තුළ මම බොහෝ ධර්ම සාකච්ඡා පැවැත්වුවා, ධර්මය ශ්‍රවණය කරා, ධර්මය කටපාඩම් කරා, තව නොයෙකුත් කටයුතු සිද්ධ කළා. නමුත් හැබැයි හැමදාමත් මගේ පැත්තෙන් මම ධර්මය භාවිතා කරාද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ පැත්තෙන්ම පිරික්සලා බැලීමෙන් පින්නත්නේ. කුමක් පිරික්සා බැලීමෙන්ද තමන්ගේ ජීවිතය කොයි තරන්නම් සාර්ථක කරගත්තාද කියලා පිරික්සලා බලන්න ඕනේ. මොනාටද මේ ජීවිතයේ දුක් කොච්චර අඩු වුණාද කියලා. තමන්ගේ පැත්තෙන් මේ වෙනකොට වෙනදාට වැඩිය හිත කීරි ගැහෙමින් ඉතාමත්ම අපහසු වේදනාවල් ඇතිවෙමින් කායික වශයෙන් වගේම ඊට වඩා වැඩි මානසික වශයෙන් ඇතිවන වේදනා ඇතිවෙමින් නොයෙකුත් ආකාරයේ අපහසුතාවයන් මතක් වෙන දේවල් හින්දා හරි අපහසුතාවයන් නැතිවෙමින් මං කායික වේදනාවල් කිව්වේ දැන් ওই මානසික වේදනාවල් මූලික කරගෙන හිසේ කැක්කුම් එතකොට පපුවේ කැක්කුම් මේ වගේ නොයෙකුත් ඇඟේ කැක්කුම් ඔක්කොම ඇති වෙනවා. ඉතින් ඒවා එහෙම නැතුව මේ අසනීප වීම වගේ දේවල් වෙන්නේ පුරාණ කර්මයන් නිසාවෙන්. එතකොට මේ තියෙන මේ තෘෂ්ණා අධික චිත්තසංතාන සනසවා ගන්නට නොහැකිව ඇතිවන්නා වූ දුක් තමන්ට හම්බෙච්ච අතීතයේ හම්බෙච්ච දුවා දරුවන් දෙමව්පියන් ඒ වගේම ආදරය කරන අය ඒ වගේ නොයෙකුත් හිත මිත්‍රාදීන් සහ හිතවත් කණ්ඩායම් වගේම ඒ ජීවී දේවල් වගේම අජීවී දේවල් කියන හැම දෙයක් හින්දම රිදීම් තියෙනවා පින්නත්නේ. ඔය කෙටියෙන් මතක් කරනවා නම් ඔය දුරකථනයක් හින්දා පවා රිදීම් තියෙනවා. මට ඇහිලා තියෙනවා දැන් කීප දෙනෙක්ගෙම සමහර ලාවට කියනවා ඔය දුරකථනේ ඊයේ පෙරේදා නැති වුණා. ඕක තිබ්බේ නැත්තම් මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ තරමට තෘෂ්ණාව කියන එක මේ දේවල් අජීවී දේවල් මතත් රැඳිලා තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේ ඔක්කොම අපිට ඉපදුනාට පස්සේ හම්බෙච්ච නොයෙකුත් ආකාරයේ විකාර විප්‍රකාර දේවල්. හොඳයි. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි ඊටාම හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු සම්පාදනය කරගන්න ඕනේ.
කොහොම නමුත් ඒ හැම එක්කෙම අතමිදිලා ඉතාම සුවදායක තත්වකට පත්වෙන්නට තියෙන මාර්ගයක් බව මේ අපිට ලැබිලා තියෙන ධර්ම මාර්ගය නිබන්ධව අපේ මතකයට එන්ඩ ඕන පින්නත් නිබන්ධව අපේ මතකයට එන්නට ඕනේ එක ඉතාමත්ම ඉහල ප්‍රතිචාරයක් අපේ හිතෙන් ලබා දෙන්න ඕන ඇහෙන ධර්මයට ඒක එහෙම වෙනවද කියලා පිරික්සල බලන්න ඕනේ හැම ක්‍රියාවක්ම සිද්ධ කරදදි සීලයක් රකිද්දී ඒ වගේම ගුණුවන්ත භාවයක් ආරක්ෂා කරද්දී දැන් මට වෛර කරන බොහෝ දෙනාට මම මෛත්‍රී කරනවා එක බොහොම අමාරු වැඩක් ඒක මේ චිත්ත අභ්‍යන්තරයෙන් කර මෛත්‍රයක් විතරක් වෙලා මදි සැබෑම මිත්‍රයකුට යහපත ප්‍රාර්ථනා කරන විතරන්නේ යහපත සඳහා ක්‍රියාත්මක වෙනවා හුඟක් අයට පැත්තකටලා ඉඳගෙන යහපත ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැබැයි යහපත කෙරෙහි ක්‍රියාත්මක වෙන්ඩ බොහොම අමාරුයි අන්න ඒ යහපත කෙරෙහි ක්‍රියාත්මක වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ අන්න එතන තමයි අපි තේරුම් ගණ්ඩ ඕන ප්‍රධානම තැන යහපත කෙරෙහි ක්‍රියාත්මක වීමේ අත්‍යවශ්‍ය බව අනිත් අයගේ ඒක ඒ හිත අන්නුන්ගේ යහපත සඳහා හිතනවා විතරක් නෙවෙයි ඒ සඳහා ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලකට ගිහිලා තියෙන්නුවන එතොර තමයි ප්‍රබල මෛත්‍රයක් කියලා ගැනති ඒ වගේ ගුණාංගයන් එක්ක ජීවත්තෙන්ට හදදි හරි අමාරුයි මට වින කරන අයට ම මෛත්‍රිය කරන්න ඕන විතරක් නෙවේම මෛත්‍රියෙන් යුක්තව කටයුතුත් කරන්න කියලායි දැම් මේ කියන්න කියලා. නමුත් ඒ හැම තැනකදිම අපේ හිතට එන්ඩ ඕනේ අනිත් පැත්තෙන් අපූරු උත්තරයක් අමාරුවෙන් සිල් රකිනකොට අමාරුවෙන් ගුණවන්තව ජීවත් වෙනකොට අනුන්ගේ නුගුණ හම්මුවේ සහ තවත් සමාධිය වඩන්ඩ උත්සාහ කරනකොට විදර්ශනා වඩන්ඩ උත්සාහ කරනකොට ඒ හැම තැනකදිම ඒ කරන ක්‍රියාවත් එක්ක මිශ්‍ර වෙලා අපිට එන්ඩෝන අපූරු සිතුවිල්ලක්කේ තමයි සම්පූර්ණයම මේ හැමදයකින්ම නිදහස්වීම සඳහා සියලු දුක් නැති කර ගැනීම සඳහා කියන සිතුවිල්ල යමක් කරනකොට ඒකත් එක්ක තියෙනවා වචන නැතිවුණට හැඟීමක් ඒ අපි තේරුම් ගණ්ඩ මේ බලන්ඩ අම්මල තාත්තලා දරුව වෙනුවෙන් හරහියට වහන්සි වෙනවා අසීමිත මහන්සියක් වෙන්ඩ පුළුවන්කමකුත් තියෙනවා කොච්චර අමාරුකං තිබුණත් සමහරවිට අපි හිතමකෝ ලොකූ කායික අපහසුකමක් තිබුණත් දරුවෙක්ගේ රෙදි ටිකක් හෝදල දෙෙන්ට උනොත් එහෙම මොන්න තරං ඒ අපහසුතාවයන් මැඩගෙන ඒවා දැනෙන් නැතුව හරි පුදුම කැපකිරීමකින් කරන හැබැයි කරන වෙලාම ඒ වැඩේ කරනකොට ඇතුළෙන් කියවනොද මම දරුවගර දියෝදන ම දරුවගර දියෝදන ම දරුවගර දියෝදනවා ඒකින්ද මේ කැපකිරීමෙන් කරනවා ඔය මෝනවත් වචන නැත හැබැයි ඒ මං මේ දැන් කියපු වචනවලට අදාළ හැඟීම මංමගේ දරුවගේ රෙදිටික හෝදනවා එක කැපකිරීමෙන් කරන්න ඕනෑ මංයාට මෙච්චර ආදරයක් තියෙනවා මෙච්චර දේවල් කරලා දෙන්නට අන්න ඒ වගේ හැඟීමක් අපේ පින්නත්නේ පුදුමාකාර විදිහට තියෙනවා එහෙම හැඟීමක් පුදුමාකාර විදිර තියෙනවා ඒක වචන නෑ අන්න ඒ වගේ දැන් තේරෙනවද තිබිය යුතු තත්ත්වය ඥාන සම්ප්‍රයුක්ත භාවය අර තියෙන්නේ දරුවා පිළිබඳව වූ හැඟීම සම්ප්‍රයුක්තව යෙදිලා අර වැඩ කරනකොට ඒ වගේ ඥාන සම්ප්‍රයුක්ත භාවයක් තියෙන්න්නට ඕනේ ධර්මය පිළිබඳව අවශ්‍ය කරන ප්‍රතිපත්ති අරගෙන යනකොට ලොකු අදහසක් එනවා හිතට මේ මම මේක සිද්ධ කරන්නටම ඕන කියලා මම මේක සිද්ධ කරන්නටම ඕන කියලා ලොකු අදහසක් එනවා මොකටද චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති හරි ඉතින් නැති නුවන ඇතිකර ගැනීම සඳහා නැති ඥානය ඇතිකර ගැනීම සඳහා හිත සමාහිත කර ගැනීම සඳහා නොයෙකුත් විශේෂිත ඥානයන් උපදවා ගැනීම සඳහා ලෝක අනිත් අයට දැනෙන් නැති ආකාරය දැනීමක් තමන්ට ඇතිකර ගැනීම සඳහා එතකොට ඊළඟට මාර්ගසිත් පහල කර ගැනීම පලසිත් පහල කර ගැනීම සඳහා විරාගය නිරෝධය පිණිස මේ විඳින දුක්වලින් ඒ දුක් අපේට තියල දැනෙන්ඩෝන පින්නන්නේ අපේට තිල දැනවා කරන තමන්ට දැනෙන්ඩෝන ම විදින දුක්කොඩ
දවසක් ගත්තොත් මම සැනසීමෙන්ද ඉන්නේ. අරක දැක්කේ නෑ මේක ඇහුවේ නෑ මේක වින්දේ නෑ කියලා අරක දැකගණ්ඩ මේක දැකගණ්ඩ මේක අහගණ්ඩ මේක විඳගණ්ඩ කියලා කොයි තරං නං නොලැබේවිදෝ නොලැබේවිදෝ අනේ බැරිවේවිදෝ බැරිවේවිදෝ කියලා කොයි තරං නං උත්සාහයක් තිනවද ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියනවා විඳින්ඩ තමන්ගේ වැට්ටික් කරගෙන යනවා කෙනෙක් හිතන්ඩකෝ ඔක්කොම වැඩටික් කරගෙන යනවා එහෙම උමනාවන්න ආහාරයක් ගැන වනත් එහෙම උමනාවක් නෑ හිතන්ට එහෙම ජීවිතයක් දරුවන්ට කරන්න ඕන වැඩටික ඔක්කෝම කරන දරුව ගැන මෛත්‍රයෙන් සමාජයට කරන්න ඕන වැඩටික ඔක්කෝම කරනවා සමාජය ගැන මෛත්‍රියෙන් අනේ මේ ඇත්තෝ සුවපත් භාවයට පත්වේවා හරි ඊළඟට මේ අනෙකුත් ආකාරයේ තවත් තමන් සමඟ සම්බන්ධ හිතවත් අය ඉන්නවන ඒ හිතවත් අයට වගේම අහිතවත් කෙනෙකුටුනත් කරන්න ඕන යුතුකමත් තිරන ඒ දේවල් සිද්ධ කරනවා අනේ මේ දේවල් එයගේ හපත සඳහා වේවා මාත් එක්ක රැඳිලා ඉඳීමෙන් ඒ අයට මෙන්න මේ දේවල් වෙනවා නැති වුණා කියලා මට කිසි ප්‍රශ්නයන්න දකීවා කියලා ප්‍රාර්ථනාවක් නෑ දකිනවත් දැක්ක කියලා ගැටීමකුත් නෑ ඇසේවා විඳීවා කියලා ප්‍රාර්ථනාවකුත් නෑ ඇසුනා කියලා වින්සින්ඩ හම්බුනා කියලා ගැටිලෝකුත් නෑ නැවත ප්‍රාර්ථනාවකුත් නැවත බලාපොරොත්තුවකුත් නෑ ඉතින් ඒ තත්ත්වය තමන්ගේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියොත් ඒ තත්ත්වය ඇති කරගන්න පුළුවන්මයි ඒක කිසි කාරණාවක් නෑ මොකක්ද ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට ආර්යෂ්ඨාංග මාර්ගය තුළ තමන්ගේ ජීවිතය අරගෙන යන්න ඕනේ ඉතින් අන්න එහෙම එවැනි සුවදායකව ජීවිතයක් ජීවත් කිරීම ඇතුලාන්ත ගිනි ගැනීම් නැතුව ඇතුලාන්ත අපහසුතාවයන් නැතුව ජීවිතයේ ජීවත් කරවන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කර ගැනීම තමයි අපේ පැත්තෙන් අපි මේ සිද්ධ කරන්නේ මේ ධර්මය අවබෝධ කරනවා කියලා ඉතින් අන්න ඒ සඳහායි මම මේ වෙහෙස වෙන්නේ ඕකයි මතක තියෙන්ට ඕන ඒ සඳහා තමයි මම මේ වෙහෙස වෙන්නේ ඒ සඳහා තමයි මම සිල් රකින්නේ ගුණවන්තව ජීවත් වෙන්නේ අන්න අය කවරක් කලාද මට එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත අන්න අය කුමන දෙයක් කළත් මට එසේ කිරීමේ කිසිදුම අවශ්‍යතාවයක් නැත කියන අදහසින් යුක්තව තමයි අපි සියලුම කටයුතු ආරම්භ කරන්න ඕන සියලුම කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඉතිං එතන තමයි අපේ පැත්තෙන් අපිට තියෙන ඉතාම වගකීමෙන් කළ යුතු වැඩ පිළිවෙල තියෙන්නේ අන්න ඒ තත්ත්වයන් තුළ ඒතන තමයි තියෙන්ට ඕනෑ ඥාන සම්ප්‍රයුක්ත කියන ඒ නුවන යෙදෙන මනසිකාරය සමග නුවන යෙදෙන මනසිකාරය සමග තමයි මේ පිළිවෙත අරගෙන යන්ඩ ඕන ඉතිං එක සැරයක් අහන්ඩ දෙසරයක් අහන්ඩ දහසරයක් අහන්ඩ සිල් රකිනකොට අඩුම තරමෙන් නිවන් දකිින්ට ඕනෑ කියන හැඟීම ඇති වුණාද කියලා ගුණවන්තව ජීවත්වෙන්ට ගන්න උත්සාහයකදී නිවන් දකිින්ට ඕන කියෙන හැඟීම ඇති වුණාද කියලා එහෙම නැතුව කරන්නම් වාලේ කළ යුතුයි කියලා හිතාගෙන නං මේ දේවල් සිද්ධ කරන්නේ අපිට අරමුණක් නැති ජීවිතයක් තියෙන්නේ කොහොමුණත් කමක් නෑ ඒ වගේ අරමුණකින් ඉදිරියට යනකොට අපි ඊය දවසෙත් සාකච්ඡා කරා මේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියතුව තියෙන මේ විදර්ශනා උපක්ලේශයන් වලින් අතමිදිලා කටයුතු කරන්න ඕනෑය කියන අදහස ඉතිං අපි ඕභාසය ගැන කතා කරා ඉතිං අද අපි ප්‍රීතිය පස්සද්ධිය ආදිය ඉතිරි කාරණාටික පිළිබඳව කතා කරන්නටයි හදන්නේ ඉතින් ඒවා කතා කරන්නේ කාරණා ගොඩාක් දැනගැනීම පසුව සිද්ධ කරන්න කෙටියෙන් මේ මතක් කරන්න ඒවා මතකයටෙන්ට උනු දැන් ඕභාස කියලා කියන ස්වභාවය ගැන අපි සාකච්ඡා කරවා මෙහෙම එකක් තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා අපේ මතකයටෙන්ට ඕන පින්නත්න්නේ අන්න ඒ මතකයට එන්ඩ ඕන මේ වගේ ඕභාස කියලා කියන අපූරු තත්ත්වයක් මේ
විදර්ශනා ඉදිරියට යන අය තුළ තියෙනවා. ඉතින් ඒ තත්ත්වයට මමත් පත්වෙන්න ඕනෑය. ඒක මේ ජීවිතයේ ලබාගත යුතු අපූරුම අත්දැකීමක් කියන එක ගැන අපිට ලොකු අදහසක් එන්න ඕන. පසුව ඒකෙත් මුලා වෙන්නේ නැතුව ඉදිරියට යා යුතු නිසායි ඒක උපක්ලේශයක් බවට පත් වෙන්නේ. හැබැයි උපක්ලේශයක් බවට පත් වෙන්න නම් ඒක ලබාගෙන තියෙන්න ඕන. ලබාගත නැති කෙනෙකුට ඒක උපක්ලේශයක් වෙන්නේ නැහැ. ඒක ලබාගත යුතු තත්ත්වයක්. ඒ ලබාගත්නා වූ විදර්ශනා ස්වභාවය නිසා ඇතිවෙන ඒ තත්ත්වය තුළ හිර වෙන්නේ නැතුව ඉදිරියට යන්න තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුළ මඟ පෙන්වන්නේ. ඉතින් ඒකින්ද පළමු කාරණාව එතෙන්ට යන්න ඥාන සම්ප්‍රයුක්ත භාවය ඇති කර ගැනීම. ඉතින් ඒවා අපි නැවත නැවත හිතලා අපේ පැත්තෙන් අපි ලොකු වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලායි මම මේ කියන්නේ. මොකද ජීවිතේ වෙනත් කරන කියන දේවල් වලින් කිසිම ප්‍රතිඵලයක් නම් නැහැ පින්වත්නි. තමන්ගේ ජීවිතේ හම්බෙච්ච ජීවිතේ මේ අත්දැකීම් ලබා ගන්න හැමෝම ලොකු උත්සාහයක් ගන්න ඕනේ. බැරි වෙන්නේ නැහැ. මං කියන හින්දා නෙවෙයි බැරි වෙන්නේ නැත්තේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි කුසලය වඩන්ඩ ඇයි මේ කුසලය වඩන්ඩ කියන්නේ ඇයි මම කුසලය වඩන්ඩ කියන්නේ එක කරන්න පුළුවන් හින්දා බැරිනම් මම කියන්නේ නෑ මේ කාරුණික බුදුවදන කොයි තරං නං වටිනවද කියලා බලන්න බැරිනම් මම කියන්නේ නෑ අපි වෙලාවකට අපේ දරුවන්ට අපේ දෙමව්පියෝ කියන්නේ මං ඉගෙන ගන්න කියනවාට දොස්තර කෙනෙක් වෙන්න කියනවා ඉංජිනේරුවෙක් වෙන්න කියනවා ඇයි මං එහෙම කියන්නේ ඇයි මං එහෙම කියන්නේ වාට කරන්න පුළුවන් හිද බැයිනම් කියන්න ෑනේ කියලා හරි ආදරින් කියන්නේ අන්නේ වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසලය වඩන්න කියලා කියනවා ඇයි කියන්නේ ඒක කරන්න පුළුවන් හිද බැයිනම් කියන්නේ නෑ කියලා. ඉතින් එහෙනම් ඒක පුළුවන් දෙයක් ඕනම කෙනෙකුට තමන්ගේ ඉන්න තැන ඉඳලා එතනින් ඉහළට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා අපි ඉතාමත්ම හොඳින් ඉතාමත්ම යහපත්ව හිතලා ජීවිතයේ සාර්ථක කරගණ්ඩ ලොක්කු වැඩ පිළිවෙලක් ආරම්භ කරගෙන යන්නට ඕනේ නැත්තං මේක කරන්න පුළුවන්කම නැකොහොමුණත් කමන්න අපි යමු ඊළඟ ගුණයට ප්‍රීතිය කියලා කිව්වහම මම කීප වතාවක් මහලා තියෙනවා අපේ පින්නන්ත අයගෙන් ජීවිතයට ඔය පස්වනක් ප්‍රීතිය කියන එක කී වතාවක් ලැබිලා තියෙනවද කියලා විමසලා බලන්න කියලා එතකොට නම් සැබෑවටම එපාම වෙනවා. හරි ඒකන අපේ ජීවිතය අපි බලාපොරොත්තු වෙන්නේ සතුට ප්‍රීතිය කියන එකන එතකොට කවුරහරි කෙනෙක් කල්පනා කරලා බැලුවොත් පස්වනක් ප්‍රීතිය කියන එක කියලා කියන ඒක නොයෙකුත් ආකාරයෙන් දැනෙන්නේ මුළුව ශරීරය පුරාවට ගිල්ල වගේ හරියට මේ මොනාද විදුලි කොටනවා වගේ එහෙම මේ දැනෙන ප්‍රීතිය කීවතාවක් නම් ජීවිතය ලැබිල ඇද්ද කියලා හිතර බලපුහම දින අපි ගත කරලා තින දිනගාන ගත්තට ඒ වගේ ඔන්න දින කීපයක් එහෙම මොනොහරි අර හිතුවට වැඩිය හිතුවට වැඩිය මේ ලොකු බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ ජයග්‍රහණයක් ආපු වෙලාවක් හෙම නිකන් උඩින් ගියා වගේ දැන්ල ඇති. ඉතින් එහෙම වෙලා හිටිය කාලවල් බොහෝම අඩුයි. හරි ඒ වගේ අවස්ථාව බොහොම අඩුයි. අනිත් එක ඒවත් නිකන් මේ හරියට පීතුඩක් උඩ යමක් සමතුලිත කරනවා වගේ තමයි ඒ සතුට පවත්වා ගන්න ගියම කාගේ හරි එක වචනයක් කාගේ හරි එක ක්‍රියාවක් එක දවසක් එක පුද්ගලයෙක් මේ එක දියණියක් කතා කරලා ගොඩාක් ලොකු ප්‍රීතියකින් කතා කරා මම දන්න මගේ ඥාති වෙන කෙනෙක් මම මේ වගේ ලොකු විභාගයකින් සමත් වුණා කියලා. ඉතින් හරි සන්තෝෂෙන් කතා කරේ අපිත් ඉතින් ආශිර්වාද කරා. හැබැයි ටිකකින් ආය කතා කරලා කියනවා අනේ සායනහන්ස බලන්ඩ කියලා දැන් අඬාට කතා කරන්නේ මොකද මේ. ඉතින් කෙනෙක්ගේ නමක් කියලා කිව්වා මෙන්න මේ අහවලා මගේ ඥාතියා මට ආශිර්වාද කරේ නෑ මං ඒක කිව්වා විතරක් ගණන් ගත්තේවත් නෑ තාම ආපහු කෝල් එකක් දුන්නෙත් නෑ දැන් අඬනවා. මම ඒක කිව්වේ පිහිතුඩක් උඩ යම් කිසි දෙයක් සමතුලිත කරන්න ගියොත් කොච්චර අමාරුද අන්න ඒ වගේ තමයි මේ ලෝකේ අපිට ඇති වෙන සතුට ලෞකික වශයෙන් ඒවා පවත්ව ගන්නවා කියලා කියන්නේ ඒ වගේ බොහොම අමාරු දෙයක්. අන්න ඒක තමයි අපි හැම වෙලේම හිතන්න ඕන දේ. හරිද? ඒක පවත්ව ගන්න එක ලෙහෙසි පහසු දෙයක් එහෙම නෙවෙයි. හොඳයි. කොහොම වුණත් ඒ හැම දෙයක්ම අභිබවා
ඔය කැමති වෙලාවට ප්‍රීතිය උපදවාගෙන වාසය කරන්න පුළුවන් ඔය දැන් කිව්වා වගේ ප්‍රීතියක් ඊටත් වැඩි ප්‍රීතියක් කැමති වෙලාවක උපයාගෙන වාසය කරන්න පුළුවන් Tamanට. අන්න ඒ වගේ අධිකතර වූ ප්‍රීතියක් භුක්ති විඳින්න පුළුවන් විදර්ශකයෙකුට හැම නිමේෂයකම ඒ ප්‍රීතිය දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ ගලාගෙන එනවා නවත්තන්න එයාටවත් බෑ. හැම වෙලේම සන්තෝෂයෙන් ඉන්නේ. ඒ ප්‍රීතිය පින්වත්නි කිසිම කතාවක් නෑ ආය කිසිම කාරණාවක් නෑ මේ තමන්ගේ ශාරීරික වශයෙන් පවා නිරෝගී භාවයට අති විශාල හේතුවක් වෙනවා පීඩිත හැඟීම් නැති හින්දා. පීඩිත තත්ත්වයක් නෑ කියලා කියන්නේ තමන්ගේ පැත්තෙන් තමන්ට අති විශාල ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් ඒ හැම දෙයකටම හේතු වෙන්නේ කුහකකම් ඊරිසියාකම් යටින් ගෙනියන ගින්දර ගෙනියම් මේ වගේ නොඒකුත් දේවල් නොඒකුත් කාරණාවල් මේ සිද්ධ කරගන්ට නොහැකිවීම ඒවා ඒගැන නොයෙකුත් දේවල් සිද්ධ කරගන්න නොහැකිවීම නිසා ඒවා ඇති වෙලා ඒවා පාලනය කරගන්නට බැරිවුණොත් මේ ඒවා තියාගෙන මේ කිසි දෙයක් කරන්න බෑ. ඒවා එකක්ව පාලනය කරගන්නට නොහැකිවීම නොයෙකුත් දේවල් සිද්ධ කරගන්නට බැරිවෙනකොට ඒවා පාලනය කරගන්නට නොහැකිවීමෙන් අති විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වෙනවා. ඒක තමයි අපි දැනගන්න ඕන දේවල් මේ ප්‍රීතිය කියන එක සීලය රකිමින් ගුණවන්තකම් ඇති කරගනිමින් විදර්ශනා ඇති කරගනිමින් චිත්ත විසුද්ධියෙන් පසුව නාම රූප පරිච්ඡේද ඒ වගේම කාංකා විතරණ විසුද්ධිය ආදී වශයෙන් තියෙන ඒ පිරිසුදුවීම් කරගෙන එනකොට තමයි මේ විදර්ශනාව නිසාවෙන් උපදනා වූ ප්‍රීතිය තමයි ස්ථාවර ප්‍රීතියක් වෙන්නේ. ඉතින් ඒකත් නැති වෙනවා විදර්ශනාව තමන්ගෙන් ගිලිහිලා යනකොට මොකද විදර්ශනාව ස්ථීර දෙයක් වෙන්නේ මාර්ග සිතේදී. සම්පූර්ණ වෙන්නේ ආය පිරිහෙන්නේ නැති වෙන විදිහට. ඉතින් ඔය විදිහට මේ ඇතිවෙන ප්‍රීතිය තුළ ඒ ප්‍රීතිය ජනිත වුණාට පස්සේ පින්නත්න යම් කිසි කෙනෙකුට අදහසක් එනවා. ඒ ප්‍රීතිය යම් කිසි කාරණාවක් හින්දා අඩුවනොත් එහෙම ඒ ප්‍රීතිය තමයි ජීවිතය කියලා ප්‍රීතිය තමයි භාවනාව ප්‍රීතිය තමයි දැනුම ප්‍රීතිය තමයි අවබෝධය කියලා යම් කිසි වැරදි අදහසක් එනවා සහ ඒ ප්‍රීතිය කෙරෙහි යම් කිසි සියුම් තණ්හාවක් උපදිනවා. ඒක ගැන වරදවා ගන්නව විතරක් නෙවෙයි ඒක ගැන තණ්හාවකුත් උපදිනවා. අන්න එතකොට එයා එතන හිර වෙනවා. ඒ ප්‍රීතිය හොය හොය ඒක හරි සාධාරණ දෙයක්. ඒක හරීම මේ සාමාන්‍ය දෙයක් වෙන්නේ ඇයි හැමදාමත් මේ හිත ගියේ ඔන්න ඔතෙන්ට. ඔතෙන්ට තමයි හැමදාමත් හිත ගියේ සතුට ප්‍රීතිය තියෙන තැනට. ඉතින් මේ වෙලාවේදී නොයයි කියලා කියන්න කිසිම විදිහකින් පුළුවන්කමක් නැහැ. ඊළඟට පස්සද්ධිය කියලා කියන්නේ සිතේ ඇතිවෙන මේ ඒකාග්‍රභාවය නිසා කාය චිත්ත දෙකෙහි ඇතිවන්නා වූ සංසිඳීම. කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් සංසිඳන එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ විදර්ශනාව නිසාවෙන් ඒ වගේ නීවරණයන් සංසිඳීමත් එක්ක කායික සංස්කාරයන් කය නිසා ඇතිවන්නා වූ නොයෙකුත් සැකසීම් තියනවා රිදීම් කැසීම් දැවීම් දැනීම ආදී සියල්ලමත් සංසිඳන. ඉතින් ඒකින්ද ලොකු සැපයක් ඇතිවෙන්න පුළුවන්. මෙන්න මේ පස්සද්ධිය. ඕකේ හරියට මුලා වෙනවා හුඟක් අය භාවනාවක ඉඳගන්න විශේෂයෙන්ම ඒ භාවනාවට අදාළව යම්කිසි ආකාරයක චිත්ත ඒකාග්‍රතාවයක් තමන්ට දැනෙනකොට මේ කය සංසිඳිලා ගිහිල්ලා යම් කිසි විශාල ඒකාග්‍රභාවයක් ඇති වෙලා එතන රැඳුනත් එයා නැගිටින්නේ සන්තෝෂයෙන්. කිසි විදර්ශනාවක් සමහරට කරලා නෑ පරණ විදර්ශනාවක් හින්දා හරි පුහුණු කරපු සමතයක් හින්දා හරි ඒ වගේ සමාධියක් ඇති වෙනවා. නමුත් හරි සාර්ථකයි ඉතා සාර්ථකුණ අදිනං ආයෙතින් කතා කරලා වැඩක් නෑ වගේ හැඟීමකින් භාවනාවෙන් නැගිටිනවා. නමුත් තමන්ට ලැබිච්ච අලුතෙන් ලැබිච්ච ප්‍රයෝජනය මොකක්ද කියලා කිසිදු ආකාරයක අදහසක් විමසීමක් නෑ. ඊළඟ දවසේ ඔය පස්සද්ධිය කියන එක ඇති නොවුනොත් යන්තමින් හෝ ලොකූ දුකක් ඇති කරගන්නවා. සමහර විට ඊළඟ දවසේ පස්සද්ධිය ඇති නොවිච්ච දවසේ එයා මෙනෙහි කිරීම කරලා තියෙනවා නාම රූප දෙක ගැන
හේතු ගැන කියන්නේ පටිච්චසමුපාදය ගැන අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කිරීම කරලා තියෙනවා. නමුත් පස්සද්ධියක් ඇති වුණේ නැහැ. එදා සමහරට යාට විදර්ශනාවක් තුලින් ජනිත වන හැඟීම් ඊට ඉස්සෙල්ලා දවසට වඩා ඇති වෙලා එයා හිතන්නේ පළවෙනි දවස් සාර්ථකයි කියලා. පස්සද්ධිය මිම්මක් කරගන්නවා අනිවාර්යයෙන්ම එතන තමයි සාර්ථකත්වය කියලා. මේ පස්සද්ධිය සමහර වෙලාවට කෙනෙකුට ඕනම වෙලාවක ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් එයා හිතනවා ඒක තමයි මේ ඵල සමවතට සමවැදුනා කියලා හිතන අය ඉන්නවා. මොකද කිසිමම ආකාරයක කෙලෙස් ධර්මයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් සිහින්දා විවිච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛං කියන ප්‍රථම ධානයේ අංගයන් තුල තියෙන ආකාරයට බැලුවොත් එහෙම එතන අකුසලයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි එතන තියෙනවා ක්‍රියාත්මක භාවයේ නැති වුණාට නැවත අකුසලයේ ඇති වෙන ස්වභාවයක්. ඒක තමයි කියන්නේ අනුසය කියලා. එතකොට මේ අනුසය කෙලෙස් ධර්මයන් මෙතන තිබියදී රැවටෙනවා අනුසයත් නැති වුණා කියලා. ඉතින් මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන කියලා මුලාවට පත් වෙනවා විතරක් නෙවෙයි. ඔය පස්සද්ධිය තමයි සාර්ථකම භාවනාවේ සාර්ථකත්වයටම පත් වීම. පස්සද්ධිය නැත්තම් භාවනාවක් සාර්ථකුනේ නැහැ කියලත් මුලාවට පත් වෙනවා. ඒකම නැවත නැවත ප්‍රාර්ථනා කිරීම නිසා සියුම් තණ්හාවකුත් ඒක තුල ජනිත වෙනවා. ඔය කඩයිම පහු කරගන්න බැරි වුණොත් උපේක්ෂා සහගතව ඔය කඩයිම පහු කරගන්න බැරි වුණොත් වෙනත් නේ අනිවාර්යයෙන්ම ඒ තැනත්තා අති විශාල ගැටලුකාරී තත්වයකට පත් වෙනවා. හරි. හොඳයි. ඒ තමයි ඊළඟ කාරණාව. ඊළඟට අදිමොක්ඛෝච්ච පග්ගහෝ. අදිමෝක්ෂය ඒ වගේම වීරිය. අදිමෝක්ෂය කියලා කියන්නේ උතන ශ්‍රද්ධාව කියන එක. හරිද? එතකොට අසීමිත ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් ඒ ඇති වෙන එක හරි සාධාරණයි පින්නත්. මොකද මේ දැන් මේ පස්සද්ධිය ගැන කියනකොටත් ඇති වෙන පස්සද්ධිය ඇති කරගත යුතු එකක්. පස්සද්ධිය ඇති කරගත යුතු එකක්. ඒකේ නොඇලී ඉස්සරහට යෑමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. දැන් පස්සද්ධිය ගැන කියනකොට අපිට ඥාන සම්ප්‍රයුක්ත භාවයකුත් ඇති වෙන්න ඕනේ. මේ පස්සද්ධිය කියන එක අත්විඳින්න ඕනේ කියලා. ඒ වගේම මේ අපි දන්නවා සෝවාන් පලස්ත පුද්ගලයා ළඟ තියෙන්නේ පින්නත් අචල ශ්‍රද්ධාවක්. අචල ශ්‍රද්ධාවක් කියන්නේ මොකක්ද? ඒ ශ්‍රද්ධාව හේල වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි එහෙම ශ්‍රද්ධාවක් ඇති වුණේ? ඒ සැනසෙච්ච කෙනෙක් හින්දා. අපි දන්නවා අපි වෛද්‍යවරයෙක් ළඟට යන ප්‍රතිකාරයක් ගන්න. අපි හිතමු ගොඩක් අවදානම් සහිත ලෙඩක්. කට්ටිය කියලා තියෙනවා මේ වෛද්‍යවරයා හොඳට මේ වගේ ලෙඩවලදී මේවා සම්පූර්ණයෙන්ම නිරෝගී භාවයට පත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර කරන්න දක්ෂයි කියලා. ඉතින් යන්නේ අනිත් අය කියපු හින්දා සහ ඒ ගැන තියෙන කීර්තිකෝසාව හින්දා. හැබැයි පසුව අපි මොකද කරන්නේ? මේ ප්‍රතිකාර කරගෙන යනකොට මට එන්නෙන් තිබ්බ අපහසුතාවයන් අයින් වෙලා සුවපත් භාවයට ටික ටිකපත් වෙනවා. තාම හොඳටම හොඳ වෙලා නැහැ. අනිත් පැත්ත හැරෙන්නත් පුළුවන්. නමුත් ටික හොඳ වෙනකොට මට මේ වෛද්‍යවරයා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ටික ඇති වෙනවා. ඒ වගේම හොඳ වෙච්ච අයත් මට පේන්න ඉන්නවා වටේ පිටේ. ඒ කට්ටියත් කරුණු කාරණා කියනවා. මේ වගේම සිද්ධියක් මේ සිද්ධ වෙන්නේ. එතකොට ඇත්තටම ඔන්න වෛද්‍යවරයා ගැන ලොකු හැඟීම එන්න වැඩි වෙලා අන්තිමට මට නිට්ටාවටම හොඳ වෙනවා මේ ලෙඩේ. එදාට මට ඒ වෛද්‍යවරයා පිළිබඳව අඩු වෙන්නේ නැති, වැඩි වෙන්නේ නැති ශ්‍රද්ධාවක් නැත්තම් කැමැත්තක් නැත්තම් විශ්වාසයක් ගොඩනගෙනවා. ඊට කලින් සමහර දවස්වලට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට කිව්වහම අහවලා හින්දා මේක හොඳටම හොඳ වුණා කියලා ඔන්න ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ආයෙත් මට ටිකක් ඇඟට අමාරුයි වගේ දැනුනොත් ඔන්න ආයෙ විශ්වාසය අඩු වෙනවා. මෙයාගෙන් මේක සිද්ධ වෙයිද නොවේද කියලා සැක තියෙනවා. මෙයාට මේක කරන්න පුළුවන් වේද බැරි වේද කියලා සමහර දවස්වලට වෛද්‍යවරයාගේ හැසිරීම අනුව ඒ සැකය ටිකක් අඩු වැඩි වෙනවා. තමන්ගේ ලෙඩේ අනුව. මේ මම කියන්නේ මානසිකත්වයක් ගැනමයි. හැබැයි එහෙම තිබිලා නිට්ටාවටම හොඳ වුණා නම් හොඳ වුණා කියලා දැනගත්තාම තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් වෛද්‍යවරයා ගැන කිසිම කෙනෙකුට බිඳින්න බැරි විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේමයි මේ මානසික ලෙඩේ කියන කෙලෙස් රෝගයෙන් පීඩිත කෙනා බුදුරජාණන් වහන්සේගේ උපදේශයන් පිළිපදිනකොට ටික කෙලෙස් යටපත් වෙනවා. ඒත් එක්කම ඇහෙනවා සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති කරගත්ත උත්තමයන්ගේ
උදානයන්. ඉතින් මොකද වෙන්නේ ශ්‍රද්ධාව එන්නෙන්ට වැඩි වෙනවා. ඊළඟට සමහර දවස්වල තමන් අසාර්ථක වෙනකොට ඔන්න ශ්‍රද්ධාව අඩු වෙනවා. නමුත් තාම සැක තියෙනවා. බලන්න සෝවාන් පලස්ත තත්වයකට පත් වුණා කියලා කියන්නේ සෝවාන් පලස්ත තත්වයකට පත් වුණා කියලා කියන්නේ නිට්ටාවටම හොඳ වුණා කියන එක කාරණා තුනක්. සක්කාය දිට්ඨිය හොඳ වුණා. ඒක හොඳවීමත් එක්ක සීලබ්බත පරාමාස හොඳ වුණා. ඒකත් එක්ක බලන්න ශ්‍රද්ධාව ස්ථීර වෙනවා වගේම සැකේ නැති වෙනවා. මේ මාර්ගය තුළ මට සෝවාන් වෙන්නට බැරිවේවීදෝ නැත්තං ස්ථීර මානසිකත්වයක් ඇති කරගන්නට බැරිවේවිදෝ කියලා යම් සැකයක් තිබුණා නං අන්නේ සැකය නැති වෙලා යනවා. අර වෛද්‍යවරය ගැන තිබ සැකේ නැති වුණා වගේ. ඒ වගේම තමයි විශ්වාසය කියන එක ශ්‍රද්ධාව කියනෙක උපරින් වසයෙන් ඇවිල්ලා කවධාරි දවසක ස්තීර වසයෙන්ම තමන්ට සැනසීම ලැබෙන සෝවාන් පලස්ත පුද්ගලෙක් බවට පත්වනව සැක මාත්‍රයක්වත් නැති අචල ශ්‍රද්ධාවකින් යුක්ත කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් එන්න ඒ තත්ත්වයට පත්වෙනවා ඒ තත්ත්වයට ආසන්න වීගෙන එන්න දැම්මේ නාම රූප පරිච්චේදය පටිච් සමුපාදය මෙනෙහි කරලා ඒවා ගැන තේරුම් අරගෙන විදර්ශනාඥානයන් වර්ධනය කරමින් ඉදිරියට එන කෙනාට මොකද වෙන්නේ ඔය වගේම යම් අවබෝධයක් තියෙනවා තිබ්බ ප්‍රශ්න ගොඩාක් ගැලවිලා තියෙනවා පුද්ගල වසයෙන් තිබ්බ හැඟීම එන්නේ සැරෙන් සැරේ ගොඩා කඩුවෙන් එන්නේ ලෝකයේ තියෙන දේවල් ඔහේ නිකං හටගෙන නැතිවිලා යන තමන්ගේ වසගේට ගණ්ඩ බැරිතත්වයක තියෙන ක්‍රියාකාරිත්වයන් බව නිබන්ධව දැනෙන්ට පටන් ගන්න මේ දේවල් හින්ද තමයි අර ඕභාස ප්‍රීති පස්සද්දී ආදි වසයෙන් මේ දේවල් ආවේ ඉතින් ඒවත් එක්ක ඇතිවෙන විශ්වාසයත් එක්ක ලේසියකට වෙනස්වෙන් නැති ශ්‍රද්ධාවක් උපදින තාම හැබැයි එක අචල සද්ධාවක් වෙලා නෑ මෙයාරයටන අචල සද්ධාවක් බලනකොට සැකයකුත් නෑ බලනකොට මේ සමහර දේවලුත් නිකං හොඳට තේරෙනවා වගේ තේරෙනවා ඒකැන්නේ අනිත් අයට වඩා වෙනස් විදිර හැබලේම මනුසෙක් දැක් හමනාමරූප දෙක පරිච්චේද වෙලා දැනෙනවා පටිත් සම්පන්න සිද්ධ වෙන ක්‍රියාවලියක් වගේ දැනෙනවා අනිත්‍යයි කියනෙක් හොඳට දැනෙනවා අනාත්මයි කියන එක දැනෙනවා ඒත් එක් අචල ශ්‍රද්ධාවකුත් තියෙනවා වගේ දැනෙනවා අනුසය තේරුම් ගන්නේ නැහැ මේ වෙලාවේ තේත් එතකොට මොකද වෙන්නේ හිතනවා වැඩේ හරි කියලා ඒකන්නේ මුලාවට පත්වෙනවා පෙන්නත්නේ එතනින් එහාට ප්‍රශ්න තියෙන්නේ ඒවා හරි කියලා හිතුනහම මගේ ගුරුවරයටවක්වත් මේ තරම් ශ්‍රද්ධාවක් නෑ කියලා හිතනොත කලින් කියපු කාරණාවලත් ඒ විදිහමයි ගුරුවරයටවත් මේ නැ කියලා ගුරුවරය සමහර විට යමක් කියල දෙන්න ගිහාම මෙයා බොහොම නඩත්තු කරගන්න අමාරු කෙනෙක් බවට පත්වෙන ගුරුවරයට ඒමොකද හෙම කිව්වේ මම ගුරුවරය අභිභවා හිතනවා පින්නත්නේ මේ ගුරුවරයා මේ අත්දැකින් ලබල නෑ මම ගැන පොඩි ඉරිසියාවකින් කටයුතු කරනවා වගේ අදහසුත් එනවා ඉතින් මොකද වෙන්නේ ඒවත් එක්ක එයාගේ පරිහානියකටමයි ඒක හේතු වෙන්නේ ලොකු අපරාධයක් ඒක ඉතිං එහෙම සිතුවිලි ඇතිවෙන එක ඒ අවස්ථාවේදී හරිම සාධාරණයි ඉතින් එන්නේ හරිම සාධාරණ තත්ත්වයක් තියෙන මේ සිතුවිලි ගොන්නත් එක්ක තියෙන මේ ප්‍රශ්නය අපි තේරුම් අරගෙන කලින්ම තේරුම් අරගෙන ජීව මං අහවල් තැනට යනකොට මට මේ වගේ අභියෝගයක් එනවා අද නෑ අද මට තාම හරියට ශ්‍රද්ධාව මදී තාම සැකය දුර වෙලා නෑ තාමත් මට මේ තව නොයකුත් ඉතින් ගැටලු තියෙනවා තාම මට හෙම පස්සද්ධියක් ඇති වෙලා නෑ එහෙම ඒවා ඇති වුණාට පස්සේ ඇති වුණාට පස්සේ මෙන්න මේ වැනි උපක්ලේශයක් උපදින්නට පුළුවන් කියලා අපි දැනගෙන ඉස්සරහට යන්න ඕන අහවල් තැනේදී මේ වගේ අභියෝගයක් එනවා අහවල් තැනේදී මේ වගේ අභියෝගයක් එනවා අන්නේ අභියෝගයට මුහුණ දෙන්නට ඕන ඇය කියන අදහස තමයි අපි තුළ ඇති කරගත යුතුව තියෙන්නේ. ඒක අපි හැමදාම හැම නිමේෂයකම දැනගත යුතු තීරණය කරගත යුතු විශේෂම දෙයක් පින්නත් එක අති විශේෂ කාරණාවක්. හොඳයි. එතමයි අධි මෝකය කියලා කියන්නේ ඒකැන හේතුවෙන්න එතකොට මොකක්ද විදර්ශනාව සම්ප්‍රයුක්ත වෙච්ච බලවත් ශ්‍රද්ධාව එක ඉතිං ඒක ඉතාමත්ම ප්‍රබලව ඇතිවෙනවා මේ සංස්කාරයන්ගේ ස්වභාවය අත්දැක්ක නිසාවෙන් හොඳ ඊළඟට පග්‍රහය කියලා කියන්නේ පග්ගහ කියලා කියන්නේ විදර්ශනා සිතත් එක්ක උපදින වීරය අනිත්
කාලවල තිබ්බට වැඩිය අධික වීරයක්. එතකොට මේ සංසන්දනාත්මකවත් බලන මේ අනිත් අයට නැති පුදුමාකාර වීරයක් තියෙනවා. අන්න ඒ ඇතිවෙන වීරය තමන්ටම අදහසක් වෙනවා මට අසාමාන්‍ය වශයෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක තියෙන වීරයක් තියෙන ඒක අත්දකින්නවා පින්නත් නෙමේ. හිස් අවකාශයක් වගේ. ඒ කියන්නේ මෙහෙම දැන් මේ දැන් අපි හිතන්නකො මම මොකක් හරි දෙයක් කරගෙන යනකොට මට ඉස්සරහා ඉඩ නැහැ කියලා. ඉස්සරහා ඉඩ නැත්නම් මම දන්නවා දැන් මෙතනින් එහාට යන්න අමාරුයි කියලා. නමුත් මට දැනෙන්නේ ඉස්සරහා නිකන් ඕන තරම් තව පරාසයක් තියෙනවා මට මේ දේ කරන්න. මගේ තියෙන හැකියාව තව බොහෝ ඉස්සරහට යන්න පුළුවන් වගේ දැනෙනවා. ඒ කියන්නේ මේ දැනටත් තියෙන වීරියට වඩා තව මට මේ වීරිය වර්ධනය කරන්න පුළුවන් වගේ දැනෙනවා. ඒකත් එක්ක ඇත්තටම එකක් මුලා වෙනවා. එකක් විශේෂයෙන්ම ඕවත් එක්ක ඇති වෙන තව දෙයක් තමයි මමත්වය කියන එක දැරිය. මම තරම් වීරිය සම්පන්න කෙනෙක් තවත් නැහැ. ඉතින් ඇත්ත එහෙම එක්කුත් තියෙනවා ඇත්තටම. නමුත් ඒ තියෙනවටත් වැඩිය එහාට ඒ තැනත්තා ඒවැ මුලාවීම නිසා ආත්මීය සංකල්ප වර්ධනය වෙනවා. ඒ වගේම අන්න අභිභවා සිතන සිතුවිලි වර්ධනය වෙනවා. ඒත් මේ තරම්ම වීරයක් ඇති වෙලා තියෙන්නේ මගේ තුළ මාර්ග සිත් පහළවීමෙන් කියලත් මුලාවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවල් වලදී තමන්ගේ ඒ වීරය පිළිබඳව චිත්ත සමාධිය ආදී ඇති කරගෙන සමතුලිත කරගන්නටත් ඕන. නැත්තම් හිතේ නොසන්සුන් භාවයන් ඇති වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වීරය තුළ එක්තරා ආකාරයක උපේක්ෂා සහගත තත්ත්වයකට හිත පත් කරගන්න ඕන. මේක සාමාන්‍ය දෙයක් කියලා. මේක ඉතා සාමාන්‍ය දෙයක් කියලා අපි බලන්න ඕනේ. මෙවැනි තත්ත්වයකට පත්වෙච්ච අය ඕන තරම් ඉඳලා තියෙන. හැබැයි ඒ හිටපු අයගෙන් සමහර අය මේ සීමාවල් වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මහා උත්තමයන් බවට පත්වෙන ගමන දිගටම ගිහිල්ලා තියෙනවා. මම මේක රැඳුනොත් මෙතන මේ වීරය කියන දේ තුළ මම එතනයි සාර්ථකත්වය එතන නිමාව කියලා යම් විදිහකින් අදහසක් ආවොත් එතනින් එහාට වීරය වඩන්නේ නැති තත්වයකට ආවොත් ඉතින් එතනින් එහාට යන්නේ නැහැ සියල්ල ඉවරයි කියලා. ඒකින්ද මුලාවට පත් වෙන්නේ නැතුව ඒ කඩයිම පැනගන්න ඕනේ. ඒක පැහැදිලිවම අපි තේරුම් ගත යුතුම වටහාගත යුතුම තත්ත්වයක්. ඊළඟට ඒ වගේම ඊළඟට එන ඊළඟ කාරණාව තමයි වීරිය වගේම සුඛය. සුඛය කියලා කියන්නේ අපි කලින් මතක් කරා අර පස්සද්ධියත් එක්ක එනවා. මේ සෝමනස්ස වේදනාවක් ඒ වගේම මේ විදර්ශනාව නිසා තමන්ට අර තිබුණ පීඩිත තත්ත්වයන් නැති වෙනවා. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද වෙනකොට පටිච්චසමුපාදය මෙනෙහි කරනකොට තවත් නොයෙකුත් ආකාරයේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට දැඩීවට තිබ්බ ඝනවට තිබ්බ රිදෙන ස්වභාවයේ තිබ්බ සමහර මගේ ජීවිතයට අත්‍යවශ්‍යමයි මේ දේ නැතුව නම් මම ජීවත් වෙන්නේ නෑ වගේ දැනෙච්ච දේවල් අහෝසි වෙනවා පින්වත්නි. ඒ කියන්නේ తాවකාලිකව අහෝසි වෙලා දැනෙන්න පටන් ගන්නවා. මේ හීන වගේ තමන්ට අයිති නැති බව හොඳින් වැටහෙනවා. මතකයට අරන් බලනකොට හිතලම මතකයට අරන් බලනකොට කලින් ගොඩක් ඝනවට තදවට දැනිච්ච ඉතාමත්ම ඡණ්ඩ විදිහට දැනිච්ච ඕනමයි කියලා දැනිච්ච දේවල් නිකන් දිය වෙලා යන දේවල් වගේ නිකන් ඇදිලා යන දේවල් දිය වෙලා යන දේවල් නිකන් බොඳ වෙලා යන දේවල් වගේ තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒක ඇත්ත කතාව හින්දා ඊළඟට තමන්ට අයිති නැතුව යම් තැනක හට ගන්න එතන තියෙන කිසිමම දෙයක් මට අයිතියක් නැති බව. ඒවා පාලනය කිරීමට තියා ඒවාගේ ඇත්ත තත්ත්වය පින්වත්නි මොහොතකට හිතන්ඩ මේ තමන් ළඟ ඉන්න අය කියලා ගත්තාම ඒ සිතුවිලි අපිට ඕන හැටියට අපි තියන්නේ කොහොමද එතන හටගන්න සිතුවිල්ල මොකක්ද කියලාවක්වත් දන්නේ නැති ජීවිතයක් අපි මේ ගෙවන්නේ. හරි තදින් අපිට දැනෙනවා මං ආදරය කරන අය ඉන්නවා කියලා මට ආදරය කරන අය ඉන්නවා මං ආදරය කරන අය ඉන්නවා කියලා. ඉතින් ඒ අය මත්තේ ජීවිතේ ඕනම දෙයක් කරන්න වගේ සූදානමින් ඉන්නවා. ඔය ආදරය කියලා කියන්නේ මං ඇහුවොත් ඍජුවම ඉතා ඍජුවම අනුමාන ධර්මයක්ද නැද්ද? ඇයි සමහර වෙලාවට කියන්නේ හුඟක් වෙලාවට කියනවා මට ගොඩක් ආදරේ වගේ මට පේන හැටියට.
මම දන්නවා මට ගොඩක් ආදරෙයි වගේ කියලා. එහෙමයි දැනෙන්නේ. ඒක දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න එතන මොන වගේ සිතුවිලිද උපදින්නේ කියලා දැනගන්න කාටවත් බෑ. එහෙම දේවල් තමයි මේ අරගෙන මගේම දේවල් විදිහට තියාගන්න උත්සාහ කරන්නේ. ඒක කාටවක්වත් එහෙම ගණ්ඩ බෑ පින්නත්න්නේ. ඉතින් ඔන්න ඔය දේ අපි අපේ පැත්තෙන් විමසලා බලන්ඩ ඕනෑ. අපේ පැත්තෙන් විමසා බලන්නට ඕනේ මෙන්න මේ තත්ත්වය මේකයි සැබෑ තත්ත්වය කියන එක. හරිද එතකොට තේරෙනවා හොඳට ඒවා දිය වෙලා යන දේවල් කියලා. විදස්සකයාට මේ බව දැනෙනවා. ලොකුවට ගත්ත දේවල් ඔක්කොම මට අයිතියක් නැතුව මේ ස්වභාවධර්මයේ යම් කිසි ක්‍රියාවලියක් නිසා ඇතිව නැතිවෙන දෙයක් බව හොඳින් දැනවා. එතකොට අර තිබ්බ පීඩන තත්ත්වයන් අර අල්ලාගෙන තදින් හරියට නිකං කටුගොන්නකින් අල්ලගෙන හිටියාවාගේ තිබ්බ ඒ අසහන ගතිය අයින් වෙනකොට ඒ විදර්ශනාව නිසාවෙන්ම ලොකූ සැපයක් ඇතිවෙනවා. ලොකු සුවදායක සෝමනස්ස සහගත වේදනාවක් හටගන්න. එන්න ඒ වේදනාව ගැන අපිට දැන්ඉතින් අදහසක් තියෙනවා විදර්ශනාවෙන් උපදින සුකය විඳින්නට මේ ජීවිතයේ මට නොලැබුණොත් ඇති පලක් තිබේද. නිකම් මං කියන දෙයහන්ඩකෝ අහවල් පුද්ගලයෝ මට මේ දේ කලාය. මේ ආකාරයට කටයුතු කලාය කියලා ඔන්න අපිට යම්යම් අදහස් තියෙනවා කියලා හිතන්නකු. ඉතින් මේ ප්‍රශ්න තියෙන මේ අහවල් පුද්ගලයෝ කියනකන ඒ අහවල් පුද්ගලයෝ කියන එක නැති වෙලා ගියොත් දැන් කරපු කෙනෙක් නැති වෙනවනේ. විදර්ශනාව තුළින් වෙන්නේ මට අහවල් අකටයුතුකං කරපු අය ගැන මෛත්‍රිය වැඩෙන එක මූලික වසයෙන් එතන මෛත්‍රය වඩලා ඉතින් ඒ කට්ටට යහපතක් වේවා කියන අදහස මූලිකව. පසුව මෛත්‍රී වැඩීමේ අවහතාවයක් එන්නෙත් නැහැ ඇයි. අහවලා කියන සංකල්පයම මගේ ළඟින් විසි වෙලා ගියා. නැති වෙලා ගියා. හරියට මම පලිගණ්ඩ හිතපු කෙනෙක් මැරලා ගියා. නැතිමං කාගෙන් පලිගණ්ඩ. අන්න ඒක සමාන කරන්න අමාරුයි ඒ වුනාට ඒ වගේ තමයි. ඒ වගේ යම්කිසි විදිහකින් මුකුත් නෑ මේ අහවල් පුද්ගලයෝ කියලා ගණ්ඩ දෙයක් එතන නැති බව කලින්ම වටහා ගත්තා. හරිද මං හොයාගෙන ගියා මොනොහරි දෙයක් මංහිතු අහවල් පුද්ගලයා මේ දේවල් කරනවා කියලා. ගිල්ල බලන්නකොට එතන එහෙම එකක් නෑ අපිතුමක මෙහෙම කිව හරි සාධාරණය ඔය කාරණාව. ඔන්න අපේ වත්තේ කවුරහරි මිනිහෙක් ඉන්නවා අපිතු වත්තක් කරනවා මේ වත්තේ කවුරුහරි මිනිහෙක් ඉන්නවා කියලා මේ අපිට ආරංචියක් එනවා. හිදන් අපි අල්ල ගන්නංකෝ අදනම් හොරා අල්ල ගන්නංකො කියලා යනවා. ගිහිල්ල බලනකොට අපේම සේවය කරන කෙනෙක් එතන පඹේ කිටෝලා දැන් ගිල බලන්නකොට මේ මිනිහෙක් නේ පඹේ දැන් තිතන කරන්න දෙයක් නෑන. හරි අන්න ඒ වගේ අපිට දැනෙනවා පින්නත්න විදර්ශකයට දැනෙනවා එහෙම පුද්ගලයෙක් මේ දේ කරපු පුද්ගලයෙක් කියලා කෙනෙක් ගණ්ඩ හොයන්ඩ මෙතන නෑ කියලා. අන්න ඒ දැනීම එයාට ලොකුසුවයක් ඇති කරවනවා එතන එයට ක්‍රියාත්මකෙන්ට ප්‍රතිචාර දක්වන්න කිසිවක් ආය නැති නිසා එයට ලොකු සුවයක් ඇතින අන්න එහෙම සුවයක් බලාපොරොත්තුවෙන් තමයි අපි මේ සිල් රකිින්ඩෝන. එහෙම සුවයක් බලාපොරොත්තුවෙන් තමයි අපි සමාධිය වඩන්ඩෝන. එහෙම සුවයක් බලාපොරොත්තුවෙන් තමයි අපි සමත භාවනාවේ විදර්ශනා භාවනාවේ උනන්දුවෙන් යෙදෙන්ඩෝනෑ තමන් අවබෝධ කර ගැනීම කියලා කියන අනුන් අවබෝධ කර ගැනීම කියලා කියන ඒ තුළින් ලබන්න වූ සුවය සැනසීම ලබනවාය කියලා කියන අති මහත් වූ හැඟීමකින් යුක්තව තමයි ඒ විදස්සනාවන් ඇති කර ගණ්ඩෝන පින්නත්න්නේ. ඒක තමයි අපේ තුළින් අපි අත්දකින්ඩ ඕනෑ දේ එන්න ඒ ඥාන සම්ප්‍රයුක්තව තමයි ඔය සීලාදී ගුණ ධර්මයන් ආරක්ෂා කරන්නට ඕනේ. එතකොට එවැනි තත්ත්වකට පත්වනහම එතනින් පැනලයන්ඩත් අපි දක්ෂයෙන්ඩ ඕන එතන හිරවෙන්නේ නැතුව ඒ ගමන යද්දි ඇතිවෙච්ච මේ සුවදායක තත්ත්වය අභිබවා යා යුතු ඉතාම වටින තැන තාවකාලිකව මෙවැනි සුවදායක තත්ත්වයන්ගෙන්
යම් කිසි ආකාරයක එතනම රැඳිලා ඉන්නේ නැතුව ඒ කඩයිම පැනගෙන යන්ටත් දැම්මම ඉඳලා දැනගෙන ඉන්ඩෝන දැම්ම ඉඳලක දැනගෙන ඉන්ඩන මොකද එවැනි තත්වකට පත් වනාට පස්සේ සමහට එතනින් පැනගන්නඩ බැරිවෙන්ට තින ඔය ඇතිවෙන විදර්ශනාව නිසා ඇතිවන සෝමනස්සය තුළ හිරවෙන්ඩ පුළුවන් ඒක තුළ යම් කිසි ආකාරයක තන්හාාවක් ඇතිවෙන්නට තියෙන ඉඩකඩක් තියෙනවා. ඒක හින්ද බොහෝම ප්‍රවේශමෙන් ඉතාම බොහෝම ප්‍රවේශමෙන් මේ කටයුතු සම්පාධනය කර ගණ්ඩෝනෑ ඒක තමයි අපි ඇතිකර ගත යුතුව තියෙන මානසික තත්ත්වය ඒක තමයි අපි ඇතිකර ගත යුතුව තියෙන වටිනම ඉතා වටිනම ක්‍රියාව මේ සසර ජීවිතය යන අපිට මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා කියන අවස්ථාව එක වතාවක් හරි උදාකරගණ්ඩ පුළුවන්කම ලැබුණොත් ඒකත් මහ භාග්‍යයක් තින් ඒක හේතුවෙනවා ඊළඟ භවයන් වල දිහරි ඇතරින් හාට යන්නට ඉතින් ඒ වගේ ඉලක්කයක්වත් ළඟා කරගන්නේ නැතුව මැරිලගියොත් ඒක ලොකු අපරාධයක් හරි ඒ වගේ ඉලක්කයක්වත් ළඟා කරගන්න නැතුව මිය පරලෝගියොත් ඒක අති විශාල හානියක් බව අපි මතකතියාගණ්ඩුන අපරාධයක් එක මෙච්චර මේ වටින මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධෝත් පාද කාලයක පතිච්ච වෙලාවේ අපාගාමී වෙන්ඩ තියෙන අවස්ථා දුරු කරගන්නට බැරිවුණොත් තමන්ගේ ජීවිතයට මොන තරම් වටන දේවල් ලැබුණත් ඇති පලක් නෑ. තින් ඒ බවත් මතක තබාගෙනම තමන්ගේ ජීවිතය සාර්ථක කරගණ්ඩ අනිවාරයෙන්ම අවශ්‍ය කරන කටයුතු සම්පාධනය කර ගණ්ඩෝනෑ ඒ සඳහා හැම කෙනෙකුටම ශක්තිය ධෛරය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ධර්මශ්‍රවණමයා නිසංසය මේ හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න්නට පාරමිතා ධර්මයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ආකා සට්ටාජබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කංතු ශාසනං චිරංරක්කංතු දේශනං චිරංරක්කංතු මං පරංති හොඳ පින්නත්න අද නිවසේ ඉන්ද්‍රා ධර්මය ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන්නේ ජයමග රූපාහිනි කාර්ය මණ්ඩලි අපේ පින්නන්ත දරුවන් ඒ වගේම කල්යන් මිත දායකත්ව ලබා දෙන පින්නන්ත පිරිස. ඉතින්ගේ හැම දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ලැබිලා තියෙන මේ වසංගත කාලයේදී ව්‍යසන කාලයේදී කිසිදු ආකාරයක දුක්කර්දරයකට පත් නොවන්නට හේතු සකස් වේවා දීර්ඝාශ වේවා ඒ වගේම සසර ජීවිතයක දිනකවත් පාපමිත්‍ර ඇසුරකට පත් නොවේවා කල්්‍යයාන් මිත්‍රාශ්‍රය නිබඳව නිරතුරු ලැබේවා උතුම් නිවනින් සැනසෙන්න්නට මේ සියලු පුුණ ශක්තිීන් හේතුවක්ම වේවා කියලබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කල්්‍යයාන මිත්‍ර දායකත්ව වසයෙන් සඳහන් කරලා තියෙන්නේ මීට මාස 3කට පෙර අභාප්‍රාප්ත වූ බත්තරමුල්ල පැළවත්තේ විසූ ක්‍රිකට් පුහුණුකරු පාලිත ගුණසේකර මහත්මාට පුුණ්‍යනමෝදනා කිරීම සඳහා එම මහතාගේ බිරිඳ ලක්ෂ්මී ගුණසේකර සහ දරුවන් වන උජිත් කවීෂ් තේශාන් සහ බ්‍රිජට් කියන ඒ පින්වන්ත පිරිස තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්න තින් ඇය බලාපොරොත්තු වෙනවා මේ සියලු පුුණ්‍ය ශක්තිීන් පාරිත ගුණසේකර මහත්මයාට අනුමෝදන් වේවා එසේම එම මහත්මයාගේ පියාණන් වන ගිල්බට් සහ මවන චාලට් මාමන්ඩිය ලේරන් සහ කුසුම් නැන්දනී ඇතුළු ඔහුට සබඳව සිටියේ අභාප්‍රාප්ත වූ සියලුම නෑදෑහිත මිතුරු සියලු දෙනාටත් ඒ වගේම කොරුණා වසංගතයමිය ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තිනවා. දේශකයන් වහන්සේ ඇතුළු ලක්වාසී ලෝවාසී සියලුම මහා සංඝරත්නයටත් සියලුම දෙනාටත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් ධර්මාවබෝධය සඳහන් වේවා කියලා ඔබ අප හැම දෙනාම වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ පාලිත ගුණසේකර මහතාගේ බිරිඳ ලක්ෂ්මී ගුණසේකර දරුවන් සියලු දෙනාම ඉතින් ඒ හැමදෙනාමත් ඇතුළු සුජීවත්ව වාසය කරන හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මේ කාලයේදී කිසිදු හිංසනයකට කරදරයකට පත් නොවේවා දීර්ඝායුෂ වේවා අවසානයේදී උතුම් ධර්ම අවබෝධය සඳහාම
මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. හොඳයි පින්නත්නි, කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙමින් තියෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දෛනික දායකත්වය ලබාගත්ත ඒ පින්නන්ත පිරිසට පුණ්‍ය අනුමෝදනා කළ යුතු තියෙනවා. ඉතින් අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ නිලන්ති මහත්මිය එම මහත්මියගේ මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් කියලා. නිලන්ති මහත්මිය එම මහත්මියගේ මෑණියන් ශාමිනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. ඒ වගේම සියලුම භික්ෂුන් වහන්සේලාට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. අසනීප වෙලා මේ වෙනකොට ගිලන්ව කටයුතු කරන සියලුම භික්ෂුන් වහන්සේලාට වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ කොරෝනා වසංගතයට පත් වෙලා ඉන්න සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ඇති වේවා කියන උතුම් ප්‍රාර්ථනාවකින් තමයි අද දවසේ මේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් නිලන්ති මහත්මිය එම මහත්මියගේ මෑණියන් ඇතුළු ශාමිනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ උතුම් භික්ෂු ගිලන් උපස්ථානය හේතු කොටගෙන මේ ඉතාමත්ම දරුණු කාලයේදී ඒ අත්තන්ට කිසිදුම ආකාරයක අනතුරක් සිද්ධ වෙන්නට හේතු වෙන යම් කර්මයක් තිබුණා නම් ඒ සියලු කර්මයන් අහෝසි වේවා. ඒ අත්තන්ට සුඛී සුවපත් භාවයට පත්වන්නට හේතු වේවා. ඒ වගේම ඒ අය නමින් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ හැම දිනාමත් සුගතියෙන් සුගතියටපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම මේ උතුම් පින්කම හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.